ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සත්‍ය නිවැරදිව ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන එන සවස් 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ. ප්‍රථමයෙන් දවසන සිංහල ප්‍රවෘත්ති සිරස්තල. දොළහයි 15යි අතර දරුවන්ටත් ඉන්නත විදින්න අනුමැතිය. සඳුදා සිට හැම දරුවෙක්ම දිනපතාම පාසලට. කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිලදර්ශකය වාර්තාගත ලෙසම ඉහළට. මොනදේ වැඩි වුණත් ජුනි වෙනකල් ආයේ නග්ගන්නේ නැති බස් ගාස්තුව. රාජ්‍ය ඇමති රොෂානුත් සජිව මන්ත්‍රී රාජිතත් පොසිටිව්. 2022 දවස් 4කදී ඇමරිකානුවන් 400ක් වෙඩි පහරින් මරුට. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ගේ එන්නත්කරණය අනිද්දා ආරම්භ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ බූස්ටර් එන්නත නොගත් පාසල් ගුරුවරුන්ටත් එම ස්ථානයන් වලදීම එන්නත් ලබා දීමේ පහසුකම් සලසා ඇති බවයි. මේ අතර ලබන සඳුදා සිට සියලුම සිසුන් එකවර පාසල් කරා පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. වයස අවුරුදු 15ත් 19ත් අතර ළමයින් එන්නත්කරණය මේ වන විටත් සිදු කර අවසන්. වයස අවුරුදු 12ත් 15ත් අතර විවිධ සංකුලතා ඇති දරුවන්ටද එන්නත්කරණය සිදු කෙරුණා. එම සංඛ්‍යාව 30000ක්. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එන්නත්කරණය සිදු කරන ස්ථානයේදීම ගුරුවරුන්ට පමණක් නොව අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ ප්‍රවාහනයේ නියැලෙන අයටද බූස්ටර් එන්නත ලබා ගත හැකියි. ඒ තුලින් කොවිඩ් ව්‍යසනයේදී දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට උපරිම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ. දැන් පාසල් ආරම්භ කරන්න නව සාමාන්‍ය තත්ත්වයට රටපත් කරන්න කෙමින් අපි කටයුතු කරන යන මොහොතක අපි ඉතාමත්ම පරිස්සමෙන් විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයට අපි අනුගත විතු නීති රීති රෙගුලාසි ඒ සියල්ලට යටත්ව අපි නව සාමාන්‍යකරණ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියට යන ගමන අධ්‍යාපන අමාත්‍යවරයාත් අධ්‍යාපන ලේකම්තුමාත් අධ්‍යාපන අමාත්‍යතුමාත් සමග සාකච්ඡා කරමින් සෞන්දර්ය ඉඳන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කඩින් කඩ තිබ්බ අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය තත්වයට පාසල් නැවත වැඩපිළිවෙල ආරම්භ කරන්න. එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ නීති සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එන්නත් කාඩ්පත පොදු ස්ථානවලට යාමේදී අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු කරලා අවසానයි. නමුත් ඒ සඳහා අපිට තාක්ෂණය යොදාගෙන QR කෝඩ් එකක් හදලා ඒක අපි කරන්න ඕනේ. ඒ කාර්යය තමයි දැන් ඉක්ට ආයතනයත් එක්ක අපි කතා කරලා මේ දවස්වල සාකච්ඡා කරමින් යන්නේ. වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ අපි මේ පිළිබඳව දැනුවත් කරනවා. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 5,88,929 දක්වා ඉහළ ගියා. රෝහල්ගතව සහ නිවාසවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 12603ක්. 5,61,271 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී. ඒ අනුව ඔහු නිවසේ නිරෝධායනයට යොමු කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මන්ත්‍රීවරයා ඇසුරු කළ පුද්ගලයන් රැසක්ද නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිලදර්ශකය අද වාර්තාගත ආකාරයෙන් ඉහළ ගියා. අද දිනේ සියලු කොටස් මිලදර්ශකයේ ඒකක 13000 ඉක්මවා යාමට සමත්ව තිබෙනවා. යනු දිනේ නිමවන විට සියලු කොටස් මිලදර්ශකයේ සඳහන් වූයේ ඒකක 13076.91ක් ලෙසයි. අද දිනේ පිරිවැටුම රුපියල් බිලියන 15.56ක් ලෙස සටහන් වුණා. ගෙවතු වගාකරුවන්ට දීමනාවක් ලබා දීමට සහන පැකේජය තුලින් රජයගත් පියවර එම වගාකරුවන් අගය කරනවා. පර්චස් 20ක ගෙවතු වගාකරුවන්ට රුපියල් 5000කුත් පර්චස් 20ත් අක්කරයත් අතර ගෙවතු වගාකරුවන්ට රුපියල් 10000කුත් ලබා දෙන බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ. පර්චස් 20ට අඩු ගෙවතු වගා කිරීම සඳහා
රුපියල් 5000ක උදව්වක් කරනවා ගොවින්ට. ඒ වගේම අක්කරයට අඩු පර්චේස් විස්සට වැඩි ගෙවතු තියෙනවා 2238831ක්. එයාට රුපියල් 10000ක මුදලක් දෙනවා. ඒ දෙකොල්ලටම එයා සමාන 6 මාසයකට පස්සේ මේ ගෙවත්ත වගා කරලා හරියට තියුණොත් ඒ පර්චේස් 20ට අඩු කට්ටියට නැවත රුපියල් 5000කුත් පර්චේස් 20ට වැඩි අක්කරයට අඩු අයට රුපියල් 10000කුත් දෙන්න කටයුතු කරනවා. මේ වැඩි දියුණු කරගන්න ඒ වගේ රජෙන් ආධාරයක් දෙනවා නම් ඒක අපි අගේ කොට සලකනවා. අපේ ගෙවත්ත අපි හදාගෙන තියෙනවා. ඒක ශාස්ත්‍රීය කර ගැනීමට ජනාධිපතිතුමා මේ දුන්නු සහයෝගයට වඩාත්ම ස්තුතිවන්ත වෙනවා. මේ රජෙන් දැන් දෙනවා කියලා තියෙන පැකේජ්යක් ඒක දෙනවා නම් අපිට හරි ප්‍රයෝජන එනවා. රටේ තියෙන වේසනත් එක්ක මේ වගේ මුදලක් ලබා දෙන කෙනත් ගරු ජනාධිපතිතුමාටත් මුදල් නැමැතිතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අමාරු කාලයක් තුල මේ වගේ තීන්දුවක් ගත්ත එක රජයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගෙවතු වගාව දියුණු කර ගැනීම සඳහා සහනාධාරය ලබා දෙනවා ගැන ගෘහණියක් වශයෙන් මට බොහොම සතුටුයි. උදව්වක් වශයෙන් මුදලක් ලබා දෙනවා. ඒ ගැන මම ගොඩාක් ස්තුති වෙනවා අපේ ජනාධිපතිතුමාටත් අනිත් සියලු දෙනාටම. පහුගිය කාලේ රජය කහවගාව ප්‍රවර්තන වැඩසටහනක් කරා. ඒකටත් පිටුවහලක් ඇටියට මමත් විශාල වශයෙන් කහවගා කිරීමේ ව්‍යාපෘතියක් කරා. දේශීය ඉඟුරු වගාව මම සකස් කරා. ඒකෙන් මට අමතර ආදායමක් ගෙදර ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා විශාල පිටුවහලක් එනවා. ඒවෙන් ලැබෙන ආදායම. මිටිස් කරල පවා කොච්චි ගහ පවා හැමදේම අපිම සකස් කරගත්තාම ඒක අපිට එකක් පහසුවක්. එකක් අපි මේ වසවිස නැති ආහාර අනුභව කරගන්නවා. ඒ හින්දා ඒක හරි වටිනවා. රජයේ ගත්තේ තීරණයට අපි ඇත්තටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ අතර සහන පැකේජයට විරුද්ධව විපක්ෂය හඬ නගන්නේ ජනතාවට සහන ලැබෙනවාට ඇති අකමැත්ත නිසා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. සහන ලබා දීමේ වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අද ලබා දෙන්න පුළුවන් කමක් ලැබුණා. අවුරුදු 24ක් පිළිතුරු දෙන්න බැරි වුණා කිසිම රජයකට. නමුත් අපේ රජයට පුළුවන්කම ලැබුණා මේ ගුරු වැටුප් විෂමතාවය දුරු කරන්න. දැන් ඒ වැටුපට අමතරව මේ රුපියල් 5000ක් ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට සමස්තයට මේ වැඩිවීම ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට පේනවා මේ අය කියනවා මේ විදිහට සහන ලබා දෙන්න ගියාම උද්දමනයක් ඇති වෙනවා. දැන් මේ කියපු අය මගෙන් අපි අහනවා එදා පාරට බැහැලා ගුරුවරු විදුහල්පතිවරු ഘോഷණය කරන ඒවට දිරිමත් කරලා එදා ඒකට පැටුප්පඩි කරන්න කියනකොට රටේ උද්දමනයක් ඇති වෙන්නේ නැද්ද? මට නම් පේන්නේ දැන් විපක්ෂයට මේ ලබා දීපු සහන පැකේජය එයාට හරි දිරව ගන්න බැරි වෙලා තියෙනවා. ඒකත් විවේචනය කරන්න පුළුවන් තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. රටේ තියෙන තත්ත්වය දිහා බලනකොට හොඳ සුන්දර වචන තියෙනවා. උද්දමනය, අපනයනය, ආනයනය මේවා තිබුණාට මේ රටේ උද්දමනය ගැන බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් කතා කරන කොයි කෙනාද මිනිස් පැලයක් වවන්නේ? ඔවුන් හැමදෙස්සම ප්‍රකාශයන් කළ ඇරෙන්න මේ රටේ ආර්ථිකය පවත්වා යන්න. ඔය කිසි කෙනෙක් වැඩක් කරේ නැහැ. විපක්ෂයේ පුණපුණා කියනවා ආහාරිකයක් එනවා කියන කොටත් අපේ රජය අපි විශ්වාස කරන්නේ එහෙම දෙයකට අපි මුණ දෙන්නේ නැහැ. ඒවට අවශ්‍ය ක්‍රමවේද මේවට විසඳුම් හොයන්න අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අපි තාමත්ම සතුටු වෙනවා මේ සහන ජනතාවට ලබා දෙන්න. මේ පටන් ගත්ත විතරයි. තව විපක්ෂයේ බනින්න තව සහන ඉදිරියේදී රටේ ජනතාවට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ආණ්ඩුවක් හැටියට ක්‍රියාත්මක කරන්න අතිගරු ජනාධිපතිතුමාත් අපේ නායකයොත් බලාපොරොත්තු වෙනවා. ඉන්ධන මිල කොයිතරම් ඉහළ පහළ ගියත් ජුනි මාසේ පළමු වෙනිදා වෙනකම් බස් ගාස්තු වැඩි වෙන්නේ නැහැ කියලා රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සහතිකයක් ලබා දෙනවා. ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග බස් ගාස්තුද ඉහළ නංවන ලෙස බස් සංකම් රජයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා ඉහළ ගියා. අර්ථ සුඛෝපභෝගී ආරම්භක බස් ගාස්තුව ඉහළ ගිය රුපියල් 18 සිට 21 දක්වායි. සුඛෝපභෝගී බස් රථයක ආරම්භක ගාස්තුව රුපියල් 25 සිට 30 දක්වා වැඩි වුණා. රුපියල් 100ක්ව පැවති සාමාන්‍ය සේවා බස් රථයක ගාස්තුවද රුපියල් 118 දක්වා ඉහළ දෙමුණා. රුපියල් 200ක්ව පැවති බස් රථ ගාස්තුව රුපියල් 235 දක්වා ඉහළ ගියා. රුපියල් 350ක සුඛෝපභෝගී බස් රථයක ගාස්තුව වැඩි වී තිබෙන්නේ රුපියල් 60කින්. රුපියල් 500ක්ව පැවති සාමාන්‍ය බස් රථ ගාස්තුව වැඩි වී තිබෙන්නේ රුපියල් 587ක් ලෙසයි. මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ දුම්රිය ගාස්තුව වැඩි කිරීමක් සිදුවන්නේ නැති බවයි.
පහුගිය වතාවේ බස් හිමියන් සමග සාකච්ඡා කරනකොට ඒ අයගේත් එක්ක අපි එකඟතාවයට පැමිණුණා. මේ බස් ගාස්තුව අපි ලබලා දෙනවා. ඉන්ධන වෙන්න පුළුවන්, ටයර් වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්. කොයිතරම් ඉහළ පහළ ගියත් නැවත බස් ගාස්තුවක් පිළිබඳව අපි මේ වසරේ ජූනි 1 වෙනිදා වෙනකම් ගාස්තු වැඩි කරන්නේ නැහැ කියන එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ළඟමද පෞද්ගලිකද කියලා වෙනසක් නැහැ. දෙකේම අය කරන්නේ එකම ගාස්තු. දුම්රිය 100%ක් රජයේ දෙපාර්තමේන්තුවන් නිසා ඒ පාඩුව දැනට අපිට දරාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් ජනතාව අපිට හැම එකේම බර පටවන්නත් බෑ. ඒ නිසා තමයි ඒක අපි රඳවාගෙන ඉන්නේ. දැනට අපි දුම්රිය ගාස්තු වැඩි කරන්න අදහසක් නැත්තේ නෑ. මෙරට වාණිජ්‍ය බැංකුවල ඇති ඩොලර් ගිණුම් වල මුදල් රුපියල් වලට මාරු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලට උපදෙස් දී ඇති බවට පැතිර යන තොරතුරු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. මහ බැංකුව අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඇතමුන් සංවිධානාත්මකව මෙවැනි ප්‍රචාර සිදු කරන බවයි. වාණිජ්‍ය බැංකුවලට මහ බැංකුව මේ අයුරින් කිසිදු උපදෙසක් ලබා දී නැති බවයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිකා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා පිළිගැනීමට දේවනනිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ක්‍රියා කළා. අනතුරුව ජනාධිපතිතුමා දළදා මාලිකාවේදී ආගමික වතාවත්වල නිරත වුණා. දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි ජනතාවගේ සුවදුක් විමසා බැලීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. එහිදී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. රාජ්‍ය අමාත්‍ය දුලුම් අමනුකම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූකමගේ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනයන් මහතුරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. ගෑස් ආශ්‍රිතව සිද්ධ වුණු පිපිරීම් ගැන සමගි ජනබලවේගය කළ පැමිණිල්ලේ ප්‍රගතිය විමසා බලන්න එහි මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මුජිබුර් රහ්මාන්, කාවින්ද ජයවර්ධන හා හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඊයේ පෙරේද අපි දැක්කා ලාභ සමාගමේ සභාපතිතුමා චෝදනා කරනවා ලිට්‍රෝ සමාගමට මේ සංයුතිය වෙනස් කළා අපි වෙනස් කරන්න එපායි කිව්වයි කියලා එතුමා කිව්වා. ඊළඟට ඊයේ ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් ඇවිල්ලා කියනවා ලාභ සමාගමත් මේක කළා කියලා. ඒතකොට අද සමාගම් දෙකම එකිනෙකාට චෝදනා කරගන්නවා ඕගොල්ලොමුත් කරා අපිත් කරා කියලා. ඉතින් එහෙමනම් ඇයි තවත් මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඉතින් මේකට පැහැදිලිවම අපරාධ නඩු විග්‍රහ සංග්‍රහය යටතේ නඩු පවරන්න පුළුවන්. මොකද මේක හිතාමතා කරපු අපරාධයක්. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නැවත ඉල්ලුවා අපි මේ දාපු පැමිණිල්ලට සාධාරණත්වය ඉෂ්ට කරන්න. එහෙම සාධාරණත්වය ඉෂ්ට කරන්න අපරාධ දෙපාර්තමේන්තුව අපොහොසත් වෙනවා නම් අපිට වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. යුගන්ති අපේ රටේ ඉතිහාසයේ පළමු වරට උපාධිධාරීන් වැඩිම පිරිසකට රජයේ රැකියා ලබා දුන්නේ වත්මන් රජය යටතේ බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා ප්‍රකාශ කරනවා. ඕනිමේෂ රට ඉතා අසීරු තත්වයක තිබුණත් උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ගේ අපේක්ෂා ඉටු කරන්න රජය ක්‍රියා කරලා තියෙනවා කියලයි ඇමති ඩලස් අලහප්පරම මහතා පෙන්වල දෙන්නේ. රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනට බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සේවයේ සිරපත්වීම් ලබා දීම මේ වන විට සාර්ථකව සිදුවනවා. ඒ පිළිබඳ දැනුවත් කෙරෙන මාධ්‍ය හමුවක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උපාධිධාරීන් 53070ක් අපේ පුහුණුව සඳහා වාර්තා කළා. තාම කෙටි කාලයකින් රාජ්‍ය සේවයට නිලධාරීන් 51000ක් පමණ ස්ථිර පදනමින් පත් කරන ලද මුල්ම අවස්ථාව මෙයයි. මාතර දිස්ත්‍රික්කයේ අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලබා දීම සිදු කෙරුණේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී. ඒ අමාත්‍ය ඩලස් අලහපෙරම මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ මේ වසංගත තත්ත්වය නිසාවෙන් රට දරුණුම ලෝකය දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දෙච්ච වෙලාව. අපි වුණත් වික්ෂිප්ත වෙලා හිටියා. මේක කරන්න පුළුවන් වේද මේ වැටුප් කොහොමද හොයාගන්නේ? ගුරු සේවයේ විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා මේ අවස්ථාව උදා කිරීම ගැන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට අපිත් ප්‍රතිපත්ති සම්පාදකයෝ විදිහට ස්තුතිවන්ත වෙන්නට මේ අවස්ථාව පාවිච්චි කරන්න ඕනේ.
අයවැය පිට දෙවතාවක් පරාජය වීම නිසා මහනුවර ගංගවට කෝරළය සහ හඟුරංකෙත යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් එම දූරවලින් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගත්තා. එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ පවතින මෙම ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය බෙවන විට නිකුත් කර තිබෙනවා. යනුව ගංගවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුභාෂ් යටවර මහතා ඉවත් කර එම දුරේ වැඩබැලීම සඳහා රුවන් ප්‍රනාන්දු මහතා පත් කෙරුණා. එමෙන්ම හඟුරංකෙත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ දිසානායක මහතා එම දුරේ ඉවත් කර වැඩබලන සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් බාලසූරිය මහතා පත් කර තිබෙනවා. පළාත් පාලන පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුවයි ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා මෙම තීරණයට එළඹ තිබෙන්නේ. අපි ප්‍රාදේශීය සභා දෙකක ගංගවට කෝරළේ ප්‍රාදේශ සභාව සහ හඟුරංකෙත ප්‍රාදේශ සභාවේ සභාපතිතුමන්ලා සක්‍රීය ධූරයේ අත්හැර ගියාසේ සලකා එහි උපසභාපතිවරුන්ට ඒ කාර්ය කරගෙන ගැනීම සඳහා ගැසට් නිවේදනයක් මගින් ඊයේ බලය ලබා දුන්නා. ඒකට හේතු වුණේ ප්‍රාදේශ සභා පනතේ 168 දෙවනි වගන්තියේ යත්තේ ඉදිරිපත් කරන ලබන අයවැය ලේඛනය සභා සම්මත කර ගැනීමට නොහැකි වූ අවස්ථාවක සිය ධූරය අත්හැර ගියාසේ සලකා ඒ අවශ්‍ය ගැසට් නිවේදනය මගින් ඔවුන්ගේ ධූරය නතර කරා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට නියෝග කළා. ඒ සමග තවත් නඩු විභාග කිහිපයක තොරතුරු දැන්. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල අද කැඳවුවා. එහිදී අදාළ සිද්ධියේ සැකකරුවන් වන නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනා අධිකරණයේ හමුවේ පෙනී සිටියා. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවයි. ටික්ටොක් වීඩියෝවක් සකස් කිරීමට යාමේදී ඇති වූ ආරවුලක් මත පිරිමි ළමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ බලවයස්කාර සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ටික්ටොක් වීඩියෝව සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පිහියකින් නැන ඝාතනය කර තිබුණේ 17 හැවිරිදි පිරිමි ළමයෙක්. ඒ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිරිමි ළමයින් 6 දෙනෙකු ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මගින් අත්අඩංගුවටගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත අද ඉදිරිපත් කළා. රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් 6 දෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මාකුල ළමා නිවාසයේ රඳවා තබන ලෙසයි අධිකරණයේ නියෝග කළේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු අසනීප වී කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළා. මෙසේ මිය ගොස් ඇත්තේ 42 වන වීහි පසු වූ කල්මුණි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් කලින් නමැති සැකකරුයි. සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පුළුවන් විදියට පාඨමාලා සකස් කරන බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහත්මයා ප්‍රකාශ කරනවා. බාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විශ්වවිද්‍යාලවල ඇති කරන මෙම වෙනස්කම පාසල් කරා ව්‍යාප්ත කිරීම සියලු දෙනා පිළිගන්නා කාර්යයක් වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 53ක මුදලක් වෙන් කර තිබෙනවා. උපකරණ මිලදී කිරීම සඳහා රුපියල් මිලියන 35ක් වෙන් කෙරුණා. තාක්ෂණයේ දොරටු අපේ දරුවන් සියල්ලට විවෘත කර දීම සඳහා අපට දායක වී හැකි සෑම ප්‍රදේශයකටම ප්‍රධානම කොටස් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලැස්මෙන් අන්තර්ගත කරලා තිබෙනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය දරුවන්ට අපේ සිසිදය විවෘත කරනවා. සාමාන්‍යයෙන් පන්ති කාමරේ නොලැබෙන මහා දැනුමකට අවතීර්ණ වෙන්න. අනිවාර්යෙන් තොරතුරු තාක්ෂණය විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුට තොරතුරු තාක්ෂණය හරහා ගමන් කරන්න පුළුවන් පාඨමාලාවල් විශ්වවිද්‍යාල ශාස්ත්‍ර විවෘත කරනවා. අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බේජ ප්‍රදීප් උදුකොඩ ජගත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. අපි ඔබ සියලු දෙනාම දන්නවා COVID-19 වසංගතයට උනත් අපට කාර්යක්ෂමව මුහුණ දෙන්න මේ ආකාරයෙන් අද පාසල් විවෘත කරලා මේ විදියට මුණ ගැහෙන්න පුළුවන් වෙන තත්වයක් ඇති කර ගන්න පුළුවන් උනේ එක පැත්තකින් අතිගරු ජනාධිපතිතුමාන් ප්‍රමුඛ අපේ රජය වැක්සින්කරණයට ඉතා බලවත් ප්‍රමුඛතාවයක් දක්වලා ක්‍රියා කරපු නිසා අනෙක් පැත්තෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් මහජනතාව සමග බද්ධ වෙච්ච ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දක්වා විහිදුණු මැනවින් සංවිධානගත වුණු සෞඛ්‍ය සේවාවක් අපේ රට තුළ පවතින නිසා
කොරෝනා තත්ත්වය හමුවේ වුවත් පසුගිය වසරේදී නිවාස ඉදිකිරීම හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝග ජයගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. මෙම වසරේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැඩසැලැස්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ වසරේ නිවාස ඉදිකිරීම හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රයට පැමිණෙන අභියෝගවලට මුහුණ දීමට සූදානම් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 4ක් ක්‍රියාත්මක වෙනවා. එක් රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් මේ වසරේ යෝජිත වැඩසැලැස්ම මෙහිදී ඉදිරිපත් කළා. ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති අබේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නිවාස 20000 අතරින් 15000ක දැනටමත් අඩු ආදායම් ලාභීන් පදිංචි කර ඇති බව පෙන්වා දුන්නා. නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා කියා සිටියේ සියක් නගර ව්‍යාපෘති කටයුතු 70%ක් දැනටමත් අවසන් කර ඇති බවයි. වතු නිවාස දසදහසේ වැඩසටහන හා ඉන්දු ලංකා මිත්‍රත්ව වැඩසටහනටදී නිවාස 900ක් ලබා දීමේ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව වතු නිවාස හා ප්‍රජා යටිතල පාසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩීපීජී කුමාරසිරි මහතා කියා සිටියා. වෙරළ සංරක්ෂණ හා පාත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් LLA විජේසිරි මහතා පෙන්වා දුන්නේ සාකරයට සිදුවන හානිය අවම කිරීම සඳහා වෙරළ සංරක්ෂණ කළමනාකරණ මධ්‍යස්ථානයක් අලුතින් පිහිටවීමට අවධානය යොමු වී ඇති බවයි. මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. යුගන්ති මේ වසරේ පළමු දින 4 තුලදී පමණක් ඇමරිකාවේ වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 400ක් පමණ ජීවිතක්ෂයට පත් වෙලා කියලා එරට ගිනි අවි අපරාධ පිළිබඳ සමීක්ෂණ ආයතනයක් නිවේදනය කරනවා. නිමේෂ් ඒ දින 4 තුලදී ගිනි අවි අපරාධ නිසා තවත් පුද්ගලයන් 282 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරලා. ඇමරිකාවේ ගිනි අවි අපරාධ පිළිබඳ 2013 වසරේ සිට සමීක්ෂණ සිදු කරන ගන් වයලන්ස් ආකයිව් ආයතනයේ නවතම සමීක්ෂණයකිනුයි මේ බව හෙළිවැත්තේ. ජනවාරි 1 වෙනිදා සිට 4 වෙනිදා දක්වා ඇමරිකාවේදී විශාල ප්‍රමාණයේ ගිනි අවි අපරාධ 9ක්ද මිනිමැරුම් හා සියදිවි නසා ගැනීම් රැසක්ද සිදුව තිබෙනවා. කෙසේ වුවද 2021 වසරේදී ඇමරිකාවේ මහා පරිමාණ වෙඩි තැබීමේ සිද්ධි 691ක් සිදු ඇති බවයි එම සමීක්ෂණින් අනාවරණය වී ඇත්තේ. ගිනි අවි අපරාධ ඇමරිකාවේ සාමාන්‍ය ජන ජීවිතයට වන විටත් දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා. FBI ආයතනයේ පවසන පරිදි පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසයේ දක්වා කාලය තුලදී අලෙවි වී ඇති ගිනි අවි සංඛ්‍යාව මිලියන 17කට අධිකයි. ඒ රට සෑම වැඩිහිටියන් 100 දෙනෙකු අතරම ගිනි අවි 121ක් පවතින බවද සමීක්ෂණින් හෙළිවුණා. ලෝකයේ වැඩිපුරම ගිනි අවි භාවිත කරන ජනතාවක් සිටින රට ලෙසද ඇමරිකාව හැඳින්වෙනවා. දෙමව්පියන් සතු ගිනි අවි භාවිත කරමින් පාසල් සිසුන් ඝාතන සිද්ධීන් වලට පෙළඹීමද වැඩිපුරම වාර්තා වන්නේ ඇමරිකාවෙන්. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි අවි භාවිතය පාලනය කිරීමට නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවද 2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ජෝ බයිඩන් පොරොන්දු ලබා දුන්නා. එසමගින් සවස 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා. චලිත මුල් රාත්‍රී 10ට